පින්වතුනි සමහර සිදුවීම් හරීම පුදුමයි. එක දවසක් අනුරාධපුර පැත්තේ දරුවෙක් මාව හම්බෙන්න දවසක් ආව දැන් අවුරුදු කීපයකට කලින්. ඒ දරුවා ඇවිල්ලා ඉතින් වැඳලා ඉවරලා මගේ ළඟ වාඩි වෙලා අඬන්න ගත්තා. කඳුළු පෙරනවා. ඊට පස්සේ මං හැවුවා ඇයි පුතේ කියලා. අවුරුදු 35ක 40ක වගේ ඇති ඉතින්. ඊට පස්සේ කීවානේ හාමුදුරනේ අපේ තාත්තා නිසා අපි නැත්තට නැති වුණා කිව්වා. ඊට පස්සේ වහන්සේට විනාඩි 5ක් අහගෙන ඉන්න පුළුවන් ද මං කිව්වා කමන්නේ කියන්නකෝ පුතේ කියලා. ඊට පස්සේ කිව්වා තාත්තා ඉන්නකන් ඉතින් බිබී අපිට වද දුන්නා. අම්මයි නංගි මේ පුතයි විතරයි දරුවෝ දෙන්නයි. ඒ ළමයයි නංගි. ඉතින් කියනවා බීලා ඇවිල්ලා හැමදාම අම්මට ගහනවා කිව්ව එක්ක නංගිට ගහනවා කිව්ව මේ ළමයට ගහනවා කිව්වා. ගෙදර පුටුවක් නැහැ කිව්ව ඔක්කොම පොලේ ගහලා කිව්වා. හැබැයි වෙරි හිඳුනහම පූසා වගේ කිව්වා. ඔහොම චරිත ඉන්නවනේ නේ. ඉතින් කියනවා ඔහොම හැබැයි කවදාවත් අපි තාත්තට අතක් උස්සලා නැහැ කිව්වා. අම්මා අපිව හැදුවේ එහෙමයි කිව්වා. ඉතින් ඔහොම ඉඳලා තාත්තා අන්තිමට අවුරුදු 8ක් විතර 10ක් විතර ඔත්පල වෙලා හිටියා කිව්වා. එක තැන් වෙලා. දැන් ජීවත් වෙලා අර ඇඟපත හයිය තියෙන කනුත් කරේ අර දරුවන්ට ගහපු එකයි හැමදාම වඩු පොලේ ගහපු එකයි වද දීපු එකයි. ඒ ළමයා කියනවා හාඳුනේ තාත්තා ඔත්පල වුණාට පස්සේ අපි ඉතින් උණු වතුර උණු කරලා නාවනවා මල මුට්ට ටික අදිනවා ඔක්කොම කරනවා තෙල් ගානවා උස්සගෙන යනවා මොනවා කරත් බේත් එක දීපුවාම බේත් ටික බීලා වතුර එකෙන් දමලා ගහනවලු ඵලයව යන්න කියලා. මගේ දෑහැට පේන්න තොපියෙන් දෙපා කියලා ගහනවලු කයම කාලා පිඟානෙන් ගහනවලු. කොහොමද? සංසාර හතුරුයි. දෙමව්පියෝ විදිහට එනවා සසර හතුරු මතක තියාගන්න. ඔබ දැකලා නැද්ද සමහර පූසියෝ පැටවු දාලා තමන්ගේ පැටවු කන පූසියෝ නැද්ද? ඒ වගේ සංසාර හතුරු එක එක ස්වරූපෙන් එනවා. තේ දරුවෝ කියනවා හාමුදුරනේ අපි කොච්චර ආදරෙන් සැලකුවත් අපිට සාප කරගෙනමයි කියන අන්තිම ටිකේ මං තොපෙන් පලි ගන්නවා මං උඹලට ඉන්න දෙන්නේ නැහැ මං උඹලට යහතින් ඕවමලු කියන්නේ. කියනවා ඉතින් ඒ දරුවා ගිහිල්ලා වැඳලා අනේ තාත්තේ අපි මොනවද කරපු වැරද්ද? අපි තාත්තට මෙච්චර ආදරෙන් සලකනව නේද? තාත්තව බලාගන්නේ අපි නේද කියලා කියනකොට ඉතින් බයන්ලා කියන මං උඹලගෙන් පලි ගන්නවා කියනවා. ඉතින් ඔහොම සාප කරගෙන මැරුණා කියලා. ඊට පස්සේ ඉතින් ඒ දරුවා කියනවා හාමුදුරනේ තාත්තගේ ලෙඩේ නිසා ගමටම ණය වෙලා කිව්වා හිටි. යන්නම් මරණාධාර සමිතිය පිහිටයි ගමේ මිනිස්සුන්ගේ පිහිටෙනුයි ණය වෙලා තමයි කියව මල ගෙදර වැඩ ටික කරගත්තා. ඒ වැඩ ටික බොහොම අමාරුවෙන් කරගෙන ඔන්න 7 දවසේ දානෙත් ගමේ මිනිස්සු නිසා දී ගත්තා කියලා. දැන් දානෙ දීලා ණය වෙලා යන්තම් ඉවර වුණා. සති 2ක් විතර යනකොට නංගි තාත්තගේ ස්වරූපෙම ටික ටික වෙනස් වුණ ගත්තා කියනවා. දැන් හොඳට හිටපු දරුවා හිටි ගමන් රෑ දවසක් ගවුමේ පැත්තක් උස්සගෙන කුණුහරුප කීකේ ගෙයි එහාට යනවලු මෙහාට යනවලු මට බොන්න දීපිය කිව්වා. දැන් අර දමේ දැනගත්තලු දැන් මේ තාත්තා වැහිලා. ඊට පස්සේ පුටුවට තියලා නංගිව පුටුවට තියලා බැඳා කිව්වා. කිරකල. බැඳලා ඇහුවලු සැර දාලා ඇයි තාත්තේ අපිට මේ වද දෙන්නේ? තාත්තා ජීවත් වෙලා ඉන්නකනුත් කරේ අපිට වද දීපු එක නේද කියලා. ඒ ළමයා කියනවා හාමුදුරනේ අඬන්න ගත්තා කියලා. ඊට පස්සේ ඉතින් අඬලා කිව්වලු අනේ මං බොහොම දුක්ඛිත තැනක ඉන්නේ. මට පින් ඕනේ. මට පින් දීපල්ලා. ඒකයි මං උඹලට කරදර කරන්නේ. උඹලා මට පින් දුන්නොත් මං යන්නාන් කියලා. ඉතින් මේ ළමයින්ට උණු වුණා. ඊට පස්සේ ඉතින් ඇහුවලු අනේ කමන්නේ තාත්තේ. තාත්තට අපි කියන විදිහට පින් දෙන්නම් කොහොමද පින් දෙන්නේ? උඹලා හාමුදුරුලා 39ක් ගෙදරට වඩම්මලා සාංගික දානයක් දීලා මට පින් දීපල්ලා. එතකොට මං යන්නාන් කිව්වා. තේ දරුවා කියනවා ඔය අනුරාධපුරේ ඉඳනොත් කිලෝමීටර් 30ක් 40ක් ඈත කියලා. එක පන්සලක එක නමයි. ඒ පැතිවල ඈත යන්න ඕන තව පන්සලක් හොයන්න. බොහොම අමාරුවෙන් අන්තිමට දැන් නංගි බේර ගන්නත් ඕනේ තාත්තට පින් දෙන්නත් ඕනේ. වත්තේ තියෙන කොස් ගස් දෙකක් තිබ්බ ගස් දෙකම කපලා වික්කා කියලා. දැන් ඔහොම කරලා තවත් කවුරුත් ණයට දෙන්නෙත් නැහැ. ඊට පස්සේ නංගිගේ කරාඹු දෙකක් තියලා බැංකුවේ තියලා ඔහොම තමයි කීවා දැන් මොකවත් නැහැ. ඒ ටික තියලා තමයි කිව්ව දැන් ඈතින් ස්වාමීන් වහන්සේලා වඩම්බලා කියපු විදිහට 35 නමක් විතර පොඩි හාමුදුරුවොත් එක්ක හොයාගත්තා කියලා. ගමේ මිනිස්සුන්ගේ උදව්වෙන් දැන් දානයක් ගෙනල්ලා හදලා ඔක්කොම කරලා ගෙදරටම ස්වාමීන් වහන්සේලා වඩම්බලා දන් දුන්නා. වැඩිය ස්වාමීන් වහන්සේලාත් ඉතින් තාත්තගේ නම කියලා හොඳට පෑන් වඩලා පින් දීලා වැඩියා කිව්වා. දැන් සතුටුයි. අනේ තාත්තා පින් අරගෙන හොඳ තැනක ඇති කියලා.
රෑ 8-9 වෙනකොට ආයි හූ තියලා ගේ දෙවනක් කරලා ආයි වැහුණා කියලා. ඊට පස්සේ දැන් මේ ළමයි ඇහුවලු ඇයි තාත්තේ අපිට වද දෙන්නේ? දැන් තාත්තා කියන විදියට පින්කම් කරා නේද? ඊට පස්සේ කිව්වලු උඹලා මගේ වයසේ 30 දෙනෙකුට සරං කමිස පූජා කරලා දානයක් දීලා පින් දීපල්ලා. එතකොට මං යන්නාන් කිව්වලු. දැන් සාංගික දානේ කතාව නෑ. ඊට පස්සේ මං කිව්ව පුතේ මොකද කරේ අනේ හාමුදුරනේ දැන් ඉතින් අපි ඒකත් විශ්වාස කරා කියලා. ඊට පස්සේ ගේ ඊඩමයි උගස් තිබ්බ කොහොම පහ පාරට වැටෙන්න ක්‍රම පෑදෙන හැටි. කවුරුත් ණයට දෙන්නේ නැහැ ගේ ඊඩමයි උගස් තිබ්බ කියලා. ඊට පස්සේ අනුරාධපුර පැත්තේ වැඩිහිටි නිවාස 3-4ක් හොයාගෙන දැන් තාත්තගේ වයස 30ක් විතර හොයන්න එපා වැඩිහිටියෝ. ඉතින් වැඩිහිටි නිවාස ගානකට ගිහිල්ලා කොහොම හරි හොයලා දානෙත් හදාගෙන සරං කමිස බේත් හේත් ඔක්කොම පාර්සල් හදාගෙන ගිහිල්ලා දානෙකුත් දුන්නා කියෝ. ඉතින් ඒ දරුවා කියනවානේ අර වැඩිහිටි නිවාසවල ඒ සීයලා ඉතින් අරගෙන අර ඔක්කොම කියලා නම් කියා තාත්තට හරියට පින් දුන්නා කියෝ. හොඳට පින්කම කරලා ගෙදර ආවා කිව්වා. ඉතින් දැන් එනකම් අගටි කතා වුණේ තාත්තා නම් පින් අරගෙන හොඳ තැනක ඇති. හොඳට පින්කම කෙරුණා කියලා දැන් ගෙදර ආවා කියලා. ඒ ගෙදර ඇවිල්ලා ගෙදරට අඩිය තියනකොටම හූ තියාගෙන කිව්වා ගෙදරට අඩිය තිබ්බේ. ආයි වැහුණා කියලා. දැන් අර දානෙත් නෑ දැන්. ඊට පස්සේ මේ ළමයා ඇහුවලු තාත්තේ ඇයි දැන් අපිට වද දෙන්නේ? ඊට පස්සේ ආයි පොඩි එකා වගේ අඬලා කිව්වලු "මේ පින් මට ගන්න බෑ" කිව්වලු. "මට පින් ගන්න මම බොහොම දුක්ඛිත තැනක ඉන්නේ" කිව්වා. "මට පින් ගන්න නම් උඹලා දුක් විඳලා දානයක් දීපල්ලා" කිව්වලු. ඊට පස්සේ ඇවුලු තාත්තේ කොහොමද ඒ දානෙ දෙන්නේ? "උඹලා හිඟා කාලා ඒ හම්බෙන මුදලින් දානයක් හදලා මට පූජා කරපල්ලා දන් දීපන්. එතකොට මට පින් ගන්න පුළුවන්" කිව්වා. ඊට පස්සේ මං ඒ ළමයාගෙන් ඇහුවා පුතේ ඔයා එකත් කරාද කියලා. ඒ ළමයා කියනවා "නේ හාමුදුරනේ රුවන්වැලි සෑයට යන පාරේ ඉරිච්ච කමිසෙකුයි කලිසමකුයි ඇඳගෙන දවස් 3ක් හිඟා කෑවා" කියලා. අම්මයි නංගි ගමේ හිඟා කන්න ලැජ්ජ නිසා ඊට පස්සේ වෙන පිට ගමකට ගිහිල්ලා ගෙවල් ගානේ ඉල්ල ගිහිල්ලා හිඟා කෑවා කියලා. දැන් දරුවෝ දෙන්නයි අම්මයි 3 දෙනාම හිඟමනේ යනවා. දැන් මොකටද මේ? තාත්තට පින් දෙන්න. ඉතින් ඒ දරුවා කියන ඉතින් දවස් 3-4ක් හිඟා කාලා ඉතින් සමහර ගෙවල් වලින් පොල් හාල් ටිකක් හම්බුණා කීවා. සමහරු සල්ලි දුන්නා කීවා. ඉතින් කොහොම හරි රුපියල් 4-5000ක් හොයාගත්තා කීවා. ඒ සල්ලි වලින් ඒවැම්ම ඉලෝලු බඩු මුට්ටු අරගෙන ගෙදර ගෙනහල්ලා දානයක් හදාගෙන පිරිකරකුත් එක්ක පන්සලට අරගෙන ගියා කී. පන්සලේ හාමුදුරු දන්නේ නැහැ මේ හිඟා කෑවද මොනවද කියලා තාත්තට දානයක්. හොඳයි කෝ එන්න කියලා ඒ දානෙ ඉතින් බුද්ධ පූජාව තියලා ස්වාමීන් වහන්සේලා දානෙ වළඳලා ඊට පස්සේ දැන් තාත්තගේ නම කියලා පෑන් වඩලා හොඳට පන්සලෙත් පින් දුන්නා කියෝ. ඒ පින් දීලා ගෙදරට ඇවිල්ලා අඩිය තියනකොට ආයිත් වැහුණා කියෝ. ඒ වැහිච්ච පාර තමයි ඔන්න වැඩේ එළියුනේ. ඒ ළමයා කියනවා "හාමුදුරනේ ගෙදරට ආවට ගමන් නංගිගේ ඇඟට වැහිලා හයියෙන් හූ තියලා අප්පුඩි ගගහ 2-3ට නැමි hina වුණා" කියෝ. hina වෙලා කිව්වලු "යකෝ මම යන්නේ නෑ" කිව්වලු. "මට ඕන උනේ තොපි හිඟා කනවා දකින්නයි" කිව්වලු. "මං උඹලව හිඟා කෑවේවා" කියලා හයියෙන් අප්පුඩි ගගහ hina වුණා කියෝ. දැන් කවුද මේ? ඔන්න මැරිච්ච තාත්තා. පේනව නේද වෛර බැඳගෙන මැරුණාම තියෙන භයානකම. ජීවත් වෙලා ඉන්නකම් හතුරුකම් කරා වෛර බැඳගෙන සාප කරගෙන මැරුණා. මැරිලත් පලිගත්ත හැටි දැක්කද? ඒ වගේ සමහර ඥාතීන් පින් ඉල්ලුවට පින් ගන්නෑ. പ്രേතවත්වයේ තියෙනවා ඊළඟට දේශනාවල තියෙනවා പ്രേත කොටස් ගණනාවක් ගැන තියෙනවා. පින් ගන්න පුළුවන් പ്രേත කොටස් 12ක් 13ක් ගැන තියෙනවා. එකම പ്രേත කොටසයි පින් ගන්න. පරදත්තූප කියන പ്രേතයෝ විතරයි. නිජ්ජාම තන්හික කියලා പ്രേත කොටසක් ඉන්නවා මුළු ඇඟම සාපිපාසාවෙන් ගිනි ගන්නවා වගේ කියලා. පින් ගන්න බෑ කියන. කොච්චර අපි පින්කම් කර ඥාතීන්ට පින් දුන්නත් පින් ගන්න බෑ කියන. කාලකංචික පාංසු പ്രേත කුප්පිපාසික ගූත කාදක අසූචි විතරයි කියන ආග්‍රහණය කරන්නේ මේ പ്രേතයෝ. කුණුපාස කියලා പ്രേතයෝ ඉන්නවා මල කුණු වල ඕජා උරා බොනවා කියන. වෙන කිසිම පින් දුන්නට පින් ගන්න බෑ කියන. ඔය වගේ പ്രേත කොටස් ගණනාවක් තියෙනවා. පින් ගන්න එකම പ്രേත කොටසක් විතරයි. එතකොට අපිට පේනවා වෛර බැඳගෙන මැරුණට පස්සේ මොන ක්‍රමෙන් හරි පරිගන්න. මේ අපි යන සංසාර ගමනේ මහා පුදුම භයානක ගමනක්.
සසර වෛරක්කාරයා මිනිස්සෙක් හැටියට මුණ ගැහුණොත් මොන ක්‍රමෙන් හරි හතුරෙක් වෙනවා. hina වුණත් ඇති ආයි. නැද්ද එහෙම ඈ? hina වුණත් එක්ක අපි අහනවා. ඊයේ කොහෙද යන්නේ? ඇයි මොකද ඔබට මොකද කියලා ඇඟට එන අය නැද්ද? ඒත් ඇති. hina වුණත් ඇති. එතනින් ආය ඇඟට ඇවිල්ලා හරි වෛරක්කාරයෙක් වෙනවා. ඒ වගේ මිනිස්සෙක් හැටියට මුණ ගැහුණොත් නිකන් ඒත් ඇති. සංසාර හතුර තිරිසන් ලෝකේ ඉඳලා මුණ ගැහුණොත් එක්ක පන්න හරි හපා කන. එකම පුද්ගලයාට පන්න දෂ්ට කරන සර්පයෝ නැද්ද? ඉන්නවා. ඒ වගේ පෞගේ කාලේ මම ওই ගල්ගමුව පැත්තේ බණක් කරා මීට අවුරුදු කිහිපයකට කලින්. මම ওই වගේ මාතෘකාවකින් බණ කීවට පස්සේ බණ ඉවරලා පිරිසක් ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මේ පැත්තේ එක මිනිස්සෙක් ඒ මිනිස්සයා හේන කොට ඉන්නකොට අලියෙක් ඇවිල්ලා ගැහුවා කියලා. ගහපු ගමන් කොහොම හරි වාසනාවට වීසි වෙලා ගිහින් වැටුණා මිනිහා පැනලා දිව්වා. අලියට පාග ගලා පොලේ ගහ ගන්න බැරි වුණා. ඊට පස්සේ ඔය හේනම කොටනකොට 3-4 සැරයක් මේ අලියා මේ පුද්ගලයා පස්සෙම පැන්නුවා කියලා. ඊට පස්සේ ආයි ටික දවසකට පස්සේ ගෙවල් 6-7ක් අස්සෙන් මේ මිනිස්සයාගෙම පැල් කොටේ හොයාගෙන ඇවිල්ලා රෑ ගේ කුඩු කරා කියලා. ගෙයින් පැනලා දිව්වා කියලා. එතකොට කියනවා හාමුදුරනේ පුදුමයි තව ගෙවල් ගානක් අස්සින් මේ අලියා වැටවල් කඩාගෙන ඇවිල්ලා මේ ගේම කුඩු කරා කියලා. පැනලා ගියා කියලා. දවසක් ආයි යනකොට අලියා මෙයා පස්සේ පන්නගෙන ගිය වෙලාවේ බයිසිකලේ යනකොට ඉක්මනට බයිසිකලේ දාලා බෝක්කුවක් අස්සට රිංගුවා කියලා. අලියා එහා පැත්තෙන් ඇවිල්ලා හොඬ වැල දානවලු බෝක්කුව අස්සෙන් අනිත් පැත්තෙන් ඇවිල්ලා හොඬ වැල දානවලු. ගමේ මිනිස්සු ඇවිල්ලා අලි වෙඩි දාලා අචින්න පත්තු කරලා කොහොම හරි අලියා පන්නලා බෝක්කුව අස්සෙන් එළියට ගත්තා කියලා. දැන් ඔහොම එක දිගට ළඟ වෙනකොට මිනිස්සු කීවලු මේ නම් බේ හතුරෙක් හරි මොකක් හරි අපලයක්වත් ඇති. මේ ගමෙන් මග ඇරලා ඉන්න. ඊට පස්සේ බය වෙච්ච පාර මිනිහා ගියා මාස 3-4ක් ওই නෑදෑ ගෙවල් වල ඇවිද ඉඳලා අවුරුදු ලඟ වෙනකොට දැන් ඉන්න බෑ ගමට එන්න ඕනේ. පුරුදු තැනනේ. අවුරුද්දට දවස් 5ක් විතර තියලා ගමේ ආවා කියලා. ආපු ගමන් දැන් මාස 3-4කින් පස්සේ ආවේ ගමේ විස්තර හොයන්නත් ආසයි. ගෙදර ආපු ගමන් බයිසිකලේ ගත්තා. ඊට පස්සේ පැදගෙන ගියා. යනකොටම පඳුරක් අස්සේ ඉඳලා ඇදලා ගත්තා කියලා. අරගෙන පොලේ ගැහුවා පෑගුවා ගියා යන්න කියලා. ඒ පුද්ගලයෝ කියන හාමුදුරනේ එදා උදේ ඉඳන් අලියා එතන කැරකි ඉඳලා තියෙනවා කියලා. ඉස්කෝලේ යන ළමයි වැඩට යන මිනිස්සු හේන් වලට යන මිනිස්සු දැක්කේ නෑ වගේ අතු කඩ හැරිලා ඉන්නවලු. ඉතින් මේ අපිට වගේ නෙමෙයි මේ පැතිවල අලි ඉන්නවා කියන එක සමහරුන්ට ඈත හිටියා කියලා ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ පුද්ගලයා එනකොටම අඳුනගත්තා හරියට හැංගිලා ඉඳලා ඇදලා ගත්තා පෑගුවා මැරුවා ගියා. එතකොට ඒ වගේ හරි පුදුමයි තියයි කියන හාමුදුරනේ මේ අලියා ඊට පස්සේ මේ ගම් පැත්තටවත් ආවේ නැහැ කිව්ව මාස ගානකින්. Tamanට අවශ්‍ය ඉලක්කේ පස්සෙන් පන්නගෙන හරියෙන. ඒ වගේ සසර වෛරක්කාරයෙක් හැටියට සතෙකුට මුණ ගැහුනොත් ඒත් පලිගන්න. අමනුස්සයෙක් වෙලා වූ සංසාර හතුරා ඒත් පලිගන්න. ඒ නිසා මතක තියාගන්න මේ යන සංසාර ගමනේ අපිට හිතවත් අය වගේම වෛරක්කාරයෝ සසරි මුණ ගැහෙන. හිතවත් අයගෙන් උදව්පකාර ලැබෙනවා වගේ වෛරක්කාරයන්ගෙන් අපිට ජීවිතේ කරදර බහදා හිරිහැර ප්‍රශ්නත් එක්ක ජීවිතය අරගෙන යන්න වෙන්නේ. ඒ නිසා මේ සංසාර ගමනේ මිදෙනව ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්, අප්‍රියයන් එක්ක එකතු වීමත් දුකක්. ওই දෙකටම ජීවිතේ මුහුණ දෙන්න වෙනවා. පිය විප්පයෝගෝ දුක්ඛෝ. අපි ආදරය කරන අය, අපි හිතවත් අය, අපේ අම්මා තාත්තා, ඥාතීන්, සහෝදරයෝ, අපිට උදව් කරන අය, අපිට ඇලුම් කරන අය, අපෙන් වෙන්වීම අපිට දුකක්. ඒ වගේමයි හතුරෝ, තරහකාරයෝ, ඊරිසියාකාරයෝ මුණ ගැසීමත් දුකක්. කරන්න දෙයක් නැහැ. ඒ ඇත්ත එකට ජීවත් වෙන්න වෙනවා. ඇසුරු කරන්න වෙනවා. ඔබ රස්සාව කරන තැන, සමහරවිට ඔබ ජීවත් වෙන තැන, ඔබ යන්නේන තැන, ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒ පුද්ගලයෝ එක්ක ජීවිතේ සමහරවිට මැරෙනකන් විඳවගෙන ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා මේක ආර්ය සත්‍යයක්. ඒක තමයි බුදුහාඳුරු පෙන්නේ දුක්ඛාරය සත්‍ය හැටියට. අපිට එකම දෙයයි තියෙන්නේ මේ භයානක සංසාර ගමනින් මිදෙන එකමයි. ඒ නිසා ධර්මාවබෝධයට වීරිය වඩන්න.